බුද්ධි සම්පන්න සදහැවත් ඔබ හැම දෙනාටම. පින්නතුනේ සියලු සත්වයාට සත්‍ය අවබෝධයේ දොරගුළු විවර කර දීමේ අරමුණෙන් බෞද්ධ රූප වාහිනී නාලිකාව බ්‍රහස්පතින්දා දවසේදී විකාශනය කරන සසරින් නිවනට සද්ධර්මානුශාසනා මාලාවේ තවත් අධීරක සමාරම්භය සනිටුහන් කරන්නටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. පින්නතුනේ දේශනාව පැවැත්වීම වෙනුවෙන් අදත් සුපුරුදු පරිදි බෞද්ධ රූප වාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරයත් මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයත් යන උභය විහාරාධීශවර කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේව අපි හැම දෙනාම පාද නමස්කාරයෙන් යුක්තව සාදුනාද පවත්වමින් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි ලක්ෂිත විජේසිංහ, පුබුදු විජේසිංහ, දිනුෂ්කා විජේසිංහ යන මුණුබුරු මිනිබිරියන්ගේ දායකත්වයෙන් සහ දූදරුවන්ගේ සහභාගීත්වයෙනුයි අද මෙවතුම් වූ සද්ධර්මානුශාසනා වෙනුවෙන් ස්වකීය දායකත්වය ගනිමින් කටයුතු කරන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, බෞද්ධ මාධ්‍යාචාර්ය තුලින් ලෝකේ පුරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා රාශිය අතරින් තවත් එක් ධර්ම දේශනයක් සඳහා පින්බර දායකත්වය ලක්ෂිත විජේසිංහ, පුබුදු විජේසිංහ, දිනුෂ්කා විජේසිංහ යන මුණුබුරු මිනිබිරියන්ගේ දායකත්වයෙන් දූදරුවන්ගේ සහභාගීත්වයෙන් තමයි දායකත්වය ආරම්භ තියෙන්නේ. අරමුණු දෙවසරකට පෙර ජූලි මාස 12 වෙනිදා මෙලවින් සමුගත් ලොයිඩ් විමල ධර්ම වාකිෂ්ඨ පියාණන්, ඩී.ඩී. විජේසිංහ පියාණන්, ජේ.එම්. රත්නායක මෑණියන්, දයාපාල වික්‍රමසිංහ පියාණන්, මල්ලිකා ජයවර්ධන මෑණියන් යන අයට පින් අනුමෝදන් විය හැකි ස්ථානයක නම් සිටින සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම ස්වර්ණා දිසානායක වාකිෂ්ඨ මෑණියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශාසනික උන්නතිය උදෙසා කටයුතු කරන අප දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම භික්ෂුන් වහන්සේලාට දායකත්වයේ දරූ සියලුම දරුමුණු බුරන් හා සහභාගී වූද උදව්පකාර කළා වූද ධර්ම ශ්‍රවණය කළා වූද සියලුම පින්වතුන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිවන් මාර්ගටම අප යොමු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ නාලිකාවේ සහභාගීත්වයේ දරන බොරලන්දේ සභාපතිත්වයේ දරන බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටම සෙත් ප්‍රාර්ථනා කරනවා. සැමටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ඉක්මන් භවයකදීම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන්, ඒ බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම අරමුණින් තමයි මේ පින්බර දායකත්වයේ ගත්තේ. අපි දේශනා කරනු ලබන්නේ ධර්ම දේශනා මාලාවක්. මේ සෑම ධර්ම දේශනයක්ම එකින් එකට සම්බන්ධයි. ඒ සම්බන්ධතාවයේ කෙලවර නිවන. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විසුද්ධි මාර්ගයයි අපි උපකාර කරගන්නේ. ඒ තුලින් පැහැදිලි කරන්නේ
සීල විසුද්ධිය, චිත්ත විසුද්ධියට උපකාර වෙන ආකාරය. ඒ චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධියට උපකාර වෙන ආකාරය. ඒතර ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධියට උපකාර වෙන ආකාරය. ප්‍රත්‍ය වෙන ආකාරය. ඒ කාංකා විතරණ විසුද්ධිය මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ප්‍රත්‍ය වෙන ආකාරය. ඒ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට ප්‍රත්‍ය වෙනවා. ඒ ආකාරය තමයි ඉදිරියේදී දේශනා කරන්නේ. ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධියට ප්‍රත්‍ය වෙනවා. ඒ තුලින් පිළිවෙලින් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන සතර මාර්ග සතර ඵල ලබලා නිවනින් සැනසෙන්න. ඒක තමයි අපි සියලු දෙනාගේම ඒකායන ප්‍රාර්ථනාව, බලාපොරොත්තුව, අපේක්ෂාව. ඒකට හේතුව තමයි දැන් නිවැරදිව තේරුම් අරගෙන තියෙනවා ක්‍රියා දෙකක ස්වභාවය. ඒ ක්‍රියා දෙක තමයි රූපයන්ගේ හේවත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාව හා සිත හා සිතුවිලි වල ක්‍රියාව. ඒ හැර වෙන කිසි දෙයක් නැහැ කියන කාරණය මේ වෙනකොට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. අවබෝධ වෙන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, දකින්න ඕනේ. සත්‍යයක් නැහැ, පුච්චරයක් නැහැ කියන කාරණය. හොඳට නුවණින් දකින්න ඕනේ. ඒ දැකීමට කියන වචනයක් සම්මා දිට්ඨි. සත්‍යයක් නැති ආකාරයේ දකිනවා නම්, පුච්චරයක් නැති ආකාරයේ දකිනවා නම්, නාම රූප දෙකේ ක්‍රියාවක් දකිනවා නම් සම්මා දිට්ඨි. ආයතන හයේ ක්‍රියාව දකිනවා නම් සම්මා දිට්ඨි. ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ධාතු 18ක් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වය දකිනවා නම් නිවැරදිව දකින්න ඕනේ. හැබැයි දකින්නේ මනසින්. ඇහෙන් දකින්න එකක් නෙමෙයි. ඒ ධාතුන්ගේ නිවැරදි ක්‍රියාව මනසින් දකිනවා නම් සම්මා දිට්ඨි. එනම් ඉන්ද්‍රිය ධර්මයන්ගේ අධිපති භාවය නිවැරදිව දකිනවා නම් සම්මා දිට්ඨි. පටිච්ච සමුප්පාද අංගයන් සෑම ධර්මයක්ම ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙන ආකාරයෙන් නුවණින් දකිනවා නම් සම්මාදිට්ඨි. කියන්නේ අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙන්නේ ආකාරයෙන් නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ. අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රව කියන එක නිවැරදිව දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. එතකොට සම්මාදිට්ඨි. සංස්කාරයන් ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වෙන ආකාරයෙන් නිවැරදිව දැක ගන්න ඕනේ. ඒතර සම්මාදිට්ඨි. ප්‍රතිසන්දි විඥාණය නාම රූපයන්ට ප්‍රත්‍ය වෙන ආකාරය නිවැරදිව දකින්න ඕනේ. එතකොට ඒ සම්මාදිට්ඨි වෙන්නේ. දිට්ඨි කියන්නේ දකින්න. සම්මා කියන්නේ නිවැරදිව යහපත්. එහෙනම් දකින්නයි ඕනේ. ඒතර නාම රූප දෙක ආයතන හයට ප්‍රත්‍ය වෙන ආකාරය නුවණින් දකිනවා නම් එතන යෝනිසෝ මනසිකාරය තියෙනවා, එතන සීය තියෙනවා, සමාසති තියෙනවා. ඒ ආයතන හයට ප්‍රත්‍ය වෙන්නේ නාම රූප කියන එක නිවැරදිව දකින්න ඕනේ. ඒතර අපි මගට බහැලා තියෙන්නේ නිවැරදි මගට, නිවැරදි පාරට අවතීර්ණය වෙලා තියෙන්නේ. ඒ නිවැරදි මග තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර නොමග ගිහින්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මය නිවැරදිව නොදකින තාක්කල් නොමග. ඒතර ආයතන නිවැරදිව ප්‍රත්‍ය වෙන්නේ කොහොමද ස්පර්ශයට? ඒක දකින්න ඕනේ. ආයතනමයි ස්පර්ශයට ප්‍රත්‍ය වෙන්නේ. ඒතර ස්පර්ශයමයි වේදනාවට, විඳීමට, වින්දනයට ප්‍රත්‍ය වෙන්නේ. ඒක සහතික කරගන්න ඕනේ. ඒක සිතේ ලියා ගන්න ඕනේ සටහනක් වශයෙන්. ඒතර සිතෙන් මැකෙන්නේ. වේදනාව ප්‍රත්‍ය වෙන ආකාරය තෘෂ්ණාවට ඒක නිවැරදිව දකින්න ඕනේ. ඒතර සම්මාදිට්ඨි. තෘෂ්ණාව නිසා උපාදාන වෙන හැටි, තදින් අල්ලා ගන්න හැටි, ග්‍රහණය කර ගන්න හැටි නිවැරදිව දකින්න ඕනේ. ඒතර සම්මාදිට්ඨි. උපාදානයෙන් නිසා කර්ම කරන හැටි, උපාදානයේ ප්‍රත්‍ය වෙන හැටි කර්මවලට නිවැරදිව දකින්න ඕනේ. ඒතර සම්මාදිට්ඨි. කර්ම නිසා කර්මයට අනුකූලව උප්පත්ති භාවයක් හැදෙන හැටි, කාම භාවය හෝ රූප භාවය, අරූප භාවය, ඒ භවත්‍රයෙන් එකක සකස් වෙන ආකාරය දකින්න ඕනේ. ಜಾති කියන්නේ ඒ තුන් තැනෙන් එක තැනක පහල කරනවා. ඒකට කියනවා ಜಾති කියලා. ඒතර භවයමයි ಜಾතියට ප්‍රත්‍ය වෙන්නේ කියන එක දකින්න ඕනේ නුවණින්.
ඒතර ජාතිය නිසාමයි ජරා මරණ කියන එකත් ශෝක පරිදේව කියන එකත් නිවැරදිව දකින්න ඕනේ. ඒතර ජාතිය නැත්තම් ජරා මරණයක් නැහැ කියන එකත් නුවණින් දකින්න ඕනේ. ඔය ජාතියම තමයි ජරා මරණගේ හේතුව. ඒතර ජාතියට හේතුව භවයයි කියන එක නිවැරදිව දකින්න ඕනේ. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නිවැරදිව දකින්න ඕනේ. එතකොට ජරා මරණ ශෝක කනගාටු හැඬීම් ප්‍රියන්ගෙන් වෙන්නේ දුකයි කියලා කියන එකක් දකින්න ඕනේ. ව්‍යාධිය දුකයි. ජරාව දුකයි. මරණය දුකයි. ශෝකය දුකයි. ඒවන් නිවැරදිව දකින්න ඕනේ මේක දුකයි කියලා. ඒතර තමයි සත්‍යයක් හැටියට පිළිගන්නේ. ඒක නිකන් සත්‍යයක් නෙමෙයි ආර්ය සත්‍යයක්. ඒ කියන්නේ නොවෙනස් වෙන එකක්. නොවෙනස් වෙන්නේ ජාතියක් වශයෙන් පහළ වුණොත් ජරා මරණ කියන එක ලැබෙනවමයි කියන එක. ඒ කියන්නේ දුක් ලැබෙනවමයි කියන එක. ඒක වෙනස් වෙන්නේ. එහෙනම් ජරා මරණයට හේතුව ජාතියමයි කියන එක නිවැරදිව දකින්න ඕනේ. තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. ඒතර ජරා මරණ දුකයි කියන එක ආර්ය සත්‍යයක්. ඒක වෙනස් කරන්න බෑ. පහළ කරා නම් හටගත්තා නම් නැවත භවයක ප්‍රතිසන්දියක් අරන් දුන්නා නම් අනිවාර්යයෙන්ම ජරා මරණ වලට කැමති වෙන්න වෙනවා. හැබැයි අකමැති. අකමැති වුණාට වැඩන්නේ ලැබෙනවා. ඇයි ලැබෙන්නේ? ඇයි ලැබුණේ? ජාතිය නිසා. ඒකයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ එහෙනම් ජාතියම තමයි ජරා මරණයට හේතුව. ඒතර ජාතියට හේතුව භවයමයි. භවයට හේතුව කර්මයමයි. කර්මයට හේතු උපාදානයි. එයාදී වශයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රවෘත්තිය හා අප්‍රවෘත්තිය. පැවැත්ම හා නැවැත්ම. නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ. ඒතකොට සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස්සා කියන එක. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස්සා කියලා කියන්නේ එහෙනම් මග නිවැරදි. ඒතර නොමග ගිහින්නේ. නිවැරදි මගට බහැලා තියෙනවා, අවතීර්ණ වෙලා තියෙනවා. ඒ මොකටද? නිවන් මගට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන නිවන් මගට. මොකද දුකක් තියෙනවා කිව්වා, දුකට හේතුවක් තියෙනවා කිව්වා. හේතුව තමයි තෘෂ්ණාව. තෘෂ්ණාවගේ අවසානයේ නිවනයි. ඒ නිරෝධාරි සත්‍ය. මම මාර්ගයක් දේශනා කරනවා කිව්වා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් අපි නුවණින් දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ අපි මගට බැස්සද? මගට බැස්සා නම් ගැටලුවක් නැහැ. ඒ මග නිවැරදි මග. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් අපි පසුගිය සතියේ කතා කළා විතර්ක හා ਵਿਚාර නිසා. විතර්ක කියන්නේ කල්පනා කරනවා. විතර්ක කියන්නේ කල්පනා කරනවා. ਵਿਚාර කියන්නේ සොයා බලනවා. ඒ සොයා බැලීම් පිළිබඳව පසුගිය සතියේ කතා කරා කන හා ශබ්ද පිළිබඳව. හැබැයි නිවැරදිව විතර්ක කරන්න ඕනේ, නිවැරදිව ਵਿਚාරයට යන්න ඕනේ. වැරදියට විතර්ක කරන තාක්කල් වැරදියට විචාර කියන්නේ සොයා බලනවා. විතර්ක කියන්නේ කල්පනා කරනවා. කල්පනා කරන තැන තමයි සොයා බැලීම තියෙන්නේ. කල්පනා කරන්නේ නැත්නම් යම් දෙයක් පිළිබඳව ඒ පිළිබඳව සොයා බැලීමකුත් නැහැ. එහෙනම් වැරදියට කල්පනා කළොත් මෙච්චර කල් කල්පනා කරේ වැරදියට. ඒ නිසා තමයි අපි වර්තමාන භවයට ආවේ නැවත සංසාර ප්‍රවෘත්තියට. වර්තමාන භවයෙන් අපි අනාගත භවයකට යනවා නම් යන්නේ වැරදියට කල්පනා කිරීම තුළ. නිවැරදිව කල්පනා කරලා නිවැරදිව සොයා බැලුවොත් අපට තෘෂ්ණාව ෂේ වෙනවා. තෘෂ්ණාව දුර වෙනවා. වැරදියට කල්පනා කරලා වැරදියට සොයා බලන තාක්කල් තණ්හාව වැඩෙනවා. තණ්හාව වැඩෙනවා කියන්නේ සසර දික් වෙනවා. තෘෂ්ණාව ෂේ වෙනවා කියන්නේ සසර කෙටි වෙනවා. ඇයි? සසර ප්‍රවෘත්තියට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව. ඒතර තණ්හාව රූප තණ්හා. රූපයට සිත ඇලෙනවා. ඒක අපි දන්නවා පැහැදිලිවම. ශබ්දයට සිත ඇලෙනවා. ඒ පිළිබඳව තමයි අපි ගිය සතියේ කතා කරේ. ඒතර දැන් මේ සතියේ කතා කරන්නේ නාසය හා ගන්ධය. එයි එහෙම එකක් තියෙනවනේ. නාසයක් තියෙනවා. ඒකට ගෝචර වෙන්නේ ගන්ධයයි. වෙන මොකුත් ඒකට සම්බන්ධ කරන්න බෑ. ගන්ධ සුවඳ විතරයි ඒකට පුළුවන් ගන්න.
එහෙනම් අපි නිවැරදිව විතර්ක කළොත්, නිවැරදිව ਵਿਚාර කළොත්, ඒ කියන්නේ තෘෂ්ණාව ෂේ වෙන ආකාරයට. කල්පනා කෙරුවොත්, සොයා බැලුවොත් සසරින් නිවනට. වැරදියට නාසය පිළිබඳවත්, ගන්ධය පිළිබඳවත් වැරදියටම නම් මෙච්චර කාලයක් කල්පනා කරපු විදියට, මෙච්චර කාලයක් සොයා බලපු ආකාරයකට නම් නැවතත් අපි ඒ විදිහට නම් අපි සිතුවිලි පවත්වන්නේ, සිත පවත්වන්නේ, අපිට නැවත සසරට වැටෙනවා. එහෙනම් නිවැරදිව විතර්ක, නිවැරදිව ਵਿਚාර. දැන් කොහොමද කරන්නේ? ඒතර තණ්හාව ෂේ වෙන්න ඕනේ. තණ්හාව අඩු වෙන්න එපේ. අඩු වෙලා අර පහනේ තෙල් ටික ඉවර වුණාම කොහොමද? ක්‍රමක්‍රමයෙන් ආලෝකය අඩු වෙලා අන්තිමට නිවෙනවා. අන්න ඒ වගේ එහෙනම් තෘෂ්ණාව අපි දන්නවා දැන් තියෙනවා තණ්හාව. තණ්හාව නැහැ කිව්වොත් බොරු. අනිවාර්යෙන් තියෙනවා. ඒතර එහෙනම් මේ තණ්හාව දුරු වෙන්න ඕනේ, ඒක ක්‍රමක්‍රමයෙන් ෂේ වෙන්න ඕනේ. ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න ඕනේ. ඒතර වර්තමාන භවයේ සහ මුලින් අවසන් කරගන්න පුළුවන් නම් ගැටලුව විසඳෙනවා. එහෙම නැති වුණොත් ටිකක් හරි ඉතුරු වුණොත්, චුට්ටක් හරි ඉතුරු වුණොත් තවත් භවයකට දෙයකට හරි යන්න වෙනවා. දැන් එහෙම කැමැතිම නැත්තම්, තවත් භවයකට යන්න කැමැතිම නැත්තම් තෘෂ්ණාව මේ භවයේ සාමුලින්ම අවසන් කරන්න ඕනි. ඒතර භවයකට තවත් භවයකට යන්න තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා නම් එතන තියෙන භව තණ්හාව. ඒතර භව තණ්හාවෙන් කුසල් කරනවා. ඒ අකුසල් වල විපාක දුක්ඛිත භවයක් කියලා දන්නවනේ, දුක් ඇති භවයක් කියලා. ඒක නිසා මේ සුවසේ ජීවත් වෙන්න තවත් භවයක් ප්‍රාර්ථනා කරනවා නම් එතන තියෙන භව තණ්හාව. ඒතර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒතර රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. හයයි. මේ ඉන්ද්‍රියන් හය මූලික කරගෙන හට ගන්න, ඒ කියන්නේ සිත ඇලෙන ස්වභාවයන් 6 ආකාරයක් තියෙනවා. දද කතා කරන්නේ නාස්‍ය හා ගන්ධය පිළිබඳ. දැන් මේ දෙකට තියෙන තෘෂ්ණාව ෂේ වෙන්න ඕනේ. ඇසයි රූපයටයි තියෙන තණ්හාවත් අයින් වෙන්න ඕනේ. ඒතර ඒක පසුගිය සතියේ කතා කළා. එතකොට කනයි ශබ්දයයි පිළිබඳව තණ්හාව ෂේ වෙන්න ඕනේ. ඔය අධ්‍යාත්මික හා බාහිර 108ක් වෙන්නේ එහෙමනේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනයි. අතීත, වර්තමාන, අනාගත කාලත්‍රේ. එතකොට 3 3 9යි. ආයතන 6 මූලික කරගෙන හට ගන්න තෘෂ්ණා 6යි. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එතකොට 9 54යි. අධ්‍යාත්මික හා බාහිර. ඒතර අධ්‍යාත්මික මේ ඉන්ද්‍රියන් 6ට සහ බාහිර. ඒතර බාහිර දේවල් වලට. එහෙනම් ඒතර 108යි. ඒතර 108 ආකාරයේ තෘෂ්ණාවගේ අවසානයේ නිවන. 108න් එක තැනක හෝ සිට ඇලුනොත් එතන භවයක්. එතන සසර. එහෙනම් 108න්ම ගලවන්න ඕනේ. එතකොට ඒක මේ භවයේ කරගන්නවද, තව භව කීපයකින් කරගන්නවද කියන එක තම තමන්ට අයිතිකාරයක්. ඕනනම් මේ භවයේ කරගන්නත් පුළුවන්. හැබැයි නිවැරදිව විතර්ක කරන්න ඕනේ, නිවැරදිව සොයා බලන්න ඕනේ. එතකොටයි තණ්හාව ෂේ වෙන්නේ. දැන් නිවැරදිව හිතන්නේ, කල්පනා කරන්නේ, විතර්ක කරන්නේ කොහොමද? නාසය පිළිබඳව. මම කියන ඔක ක්‍රියාවක් කියලා. බුදුරජාණන් මම කියන්නේ මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ නාසය කියන එකක් නෑ, ඔතන තියෙන ක්‍රියාවක්. ඒක නාසයේ ක්‍රියාවක් නෙමෙයි, ඒක භූතයන්ගේ ක්‍රියාවක්. මහ භූත 4 ක්‍රියාවක්. ඒක තමයි ඇත්ත. එයි ලෝකයේ තියෙන්නේ දෙකයි. නාමංච රූපංච. නාමය කියන්නේ සිත හා සිතුවිලි. එහෙනම් එතනින් එහා තියෙන සියලුම දේවල් රූප. රූප කියන්නේ විකාරයට පැමිණෙන්නේ රූපයයි. දැන් විකාරයට පැමිණෙනවනේ. ඒතර විකාරයට පැමිණෙන්නේ රූපයයි. ඒතර රූප කියන්නේ මහ භූත. ඒතර විකාරයට පැමිණෙන්නේ රූපය නෙමෙයි භූතය. සතර මහා ධාතු. එහෙනම් එතකොට දැන් නාසය කියන එක නාසය කියලා විතර්ක කරන්න බෑ. කල්පනා කරන්න බෑ. ඇයි? නාසය නැති නිසා. ඒක නිෂ්පාදනය කරපු, ඒක හදපු නාසය නැමැති මේ ස්වභාවය හදන්න, ඒ හැඩය, ඒ ස්වභාවය, ඒක පැවැත්ම, ඒක නිර්මාණය කරන්න ගත්ත මූල ධර්මය තමයි අපි අවබෝධ කරන්න ඕනේ. එතකොට අපේ සිත තියෙන්නේ පරමාර්ථය. ඒතර විද්‍යාමාන පරමාර්ථය. ඒතර සම්මුතිය විද්‍යාමානයි. සම්මුතිය කියන්නේ නාසය.
එතකොට නැති එකක් නම් අපි මෙච්චර කල් විද්‍යාමාන කරගෙන තියෙන්නේ අපි හිතාගෙන ඉන්නේ නාසයක් තියෙනවා කියලා. ඒතර සම්මුතිය විද්‍යාමානයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විතර්කය නිවනට ගැලපෙන්නේ නැහැ. නිවන් දකින්න ගැලපෙන්නේ ඒ විතර්කය. එයි ඒ විතර්ක කරන්නේ රූප විතර්කයක්. දැන් නාසය කියන්නේ රූපයන්නේ. ඒක රූප විතර්කයක්. හරිනේ. ඒතර නාසයෙන් ගන්න ගඳ සුවඳ ඒකත් රූපයක්. ඒකට කියන්නේ ගන්ධ රූපය. ඒතර මේ රූප දෙකයි. රූප දෙක කියන්නේ භූතයන්ගේ විකාර ස්වභාවයක්. ගන්ධය කියන්නේ භූතයන්ගේ විකාර ස්වභාවයක්. එහෙනම් අපි මේ නිවැරදි විතර්කයේ සිතට දෙන්න ඕනේ. සිතට ඇතුල් කරන්න ඕනේ. සිතේ ලියන්න ඕනේ හොඳට. එතකොට මැකෙන්නේ. එතකොට මැකෙනවා මෙච්චර කල් තිබ්බ ස්වභාවය. ඒ මොකක්ද? නාසයක් කියන එක. එහෙම එකක් නැහැ. ඒ නාසයක් තියනවා කියලා හිතාගෙන ඉන්න තාක්කල් අපි එකට ඇලෙනවා. ඇලෙනවා කියන්නේ තණ්හාව. ඒතකොට ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සුවඳක් ආග්‍රහණය කළ සිතක් හදන්න. ඒතකොට සුවඳටත් ඇලෙනවා අපි. ඒ ඇලුනේ නාසයට ඇලෙන හින්දා. නාසයට කැමති නම් සුවඳට කැමති. එයි ඒ සුවඳ ආග්‍රහණය කරන්න පුළුවන් නාසයෙන්. එතකොට ඒ අනුව සිතක් හදනවා. ඒ සිත ආස්වාදයි. සුවඳයි, හරි සුවඳයි. ඒකනේ හොයන්නේ. නාසයෙන් වෙන කිසි දෙයක් කරන්න බෑ. එතකොට මේ විතර්කයේ වැරදි. ඒ වැරදි කියන්නේ නාසයකුත් නැහැ, ගන්ධයකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නාසයක් නැහැ. එහෙම හිතුවොත් ඒ විතර්කයේ වැරදි. හරිද? ඒතර ගන්ධයක් තියෙනවා කියලා හිතුවොත් ඒ විතර්කයත් වැරදි. එහෙම කල්පනා කරනවා නම් ඒ විතර්කයත් වැරදි. නෑ රූප දෙකක්. ගාන ආයතන ගන්ධ ආයතන. ආයතන දෙකක්. ඒතර ආයතන දෙකක් නිෂ්පාදනය කරපු ධර්මතා ආයතන දෙක හැදුවේ ධාතුන්ගෙන්. එතකොට අපි නිවැරදි තැනට ගන්න ඕනේ මනස සිත නිවැරදිව විතර්ක කරන්න ඕනේ. නිවැරදිව අපි සොයා බලන්න ඕනේ. මේ නාසය කියන්නේ මොකද්ද? මොන ධර්මතාවෙන්ද මේක හදලා තියෙන්නේ? ඒතර සතර මහා ධාතු. ඒතර ගන්ධය කියන්නේ මොකද්ද? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. අන්න නිවැරදි විතර්කය, නිවැරදි ਵਿਚාරය. ඒතර අපි සොයා බලන්නේ ගන්ධ සුවඳ පිළිබඳව නෙමෙයි සතර මහා ධාතුන්ගේ ස්වභාවය. එයි ගන්ධ සුවඳ හදලා තියෙන සතර මහා ධාතු විසින්. එහෙනම් අපි හොයන්න ඕනේ නිවැරදිව විතර්ක කරනවා නම් නිවැරදිව ਵਿਚාර කරනවා නම් අපි හොයන්න ඕනේ ගන්ධය පිළිබඳවත් නෙමෙයි නාසය පිළිබඳවත් නෙමෙයි නාසය හදපු ධර්මතාවයන් හා ගන්ධය හදපු ධර්මතාවයන්. ඒ විතර්කය නිවැරදි. ඒතකොට අපිට යන්න වෙන්නේ යථාභූත ඥාන දර්ශනයට. ඇත්ත ඇති සැටියෙන් දැකීම. භූත ඒතර සතර මහා භූත යථා කියන්නේ පවතින ස්වභාවය. ඇත්ත ඇති සැටියෙන් දැක යථාභූත ඥාන කියන්නේ නුවණ. දර්ශනය කියන්නේ දකින්න. ඒක ඕනේ. අනිවාර්යෙන් යථාභූත ඥාන දර්ශනය ඕනේ. ඒතර භූතයන්ගේ ඒ යථා ස්වභාවය අවබෝධ වුණාම අපිට පෙන්වනවා නිවැරදි දර්ශනයක්. ඒ මොකද්ද? ඇතිව නැති වෙන බව. භූතයන්ගේ ක්‍රියාව භූතයන්ගේ ස්වභාවය තමයි ඇතිව නැති වෙනවා. නැති වෙනවට කැමති නැහැ, ඇති වෙනවට නම් කැමති. හැබැයි ඇති වෙලා ශනභාවයම නැති වෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුකයි. එයි එතන තියෙන්නේ නিত্য ස්වභාවයක් නෙමෙයි අනිත්‍ය ස්වභාවයක්. ඒතර මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපට ඒ දර්ශනය ඕනේ. නැත්තම් මග වර්ධිනවා. නැත්තම් නොමග යන්නේ. ඒතර නිවැරදි මගට වැටෙන්න නම් නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ. ඒතර නිවැරදිව දැන ගැනීම, නිවැරදි දැක ගැනීම තියෙන්නේ භූතයන්ගේ පිළිබඳවයි. ඒගොල්ලෝ තමයි ඉපද බිඳින්නේ. නාසයක් ඇත්තෙත් නැහැ, නාසයක් උපදින්නෙත් නැහැ, නාසයක් බිඳින්නෙත් නැහැ. ඒතර සතර මහා ධාතු ඉපද බිඳෙනවා කියන එක නිවැරදිවම සිතට සහතික නම් එයා දකින්නේ අනිත්‍ය ස්වභාවය. ඉපදෙන්නේ හා බිඳෙන්න යන කාලය චිත්තක්ෂණ 17යි. රූපය ආශය චිත්තක්ෂණ 17යි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊට වැඩිය පවතිනා වූ අධ්‍යාත්මික හෝ බාහිර කිසිම රූපයක් මම දකින්නේ මගේ බුදුනුවණින් දකින්නේ. ඊට වඩා වැඩි කාලයක් පවතින කිසිම රූපයක්. එතන රූපය ආශය චිත්තක්ෂණ 17යි. ඒතර චිත්තක්ෂණ 17ක් කියන්නේ ඔයත් දන්නව දැන් හොඳට. තප්පරයක් කෝටියට බෙදුවත් ඊටත් වඩා අඩුයි.
නෑ ඒතකොට එතන තියෙන්නේ මොකක්ද ඒක? එතන තියෙනවා මේ විශ්වයේ වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන නිවැරදි ක්‍රියාව ඒ තමයි අනිත්‍ය. ලක්ෂණ තුනක් තථාගතයන් වහන්සේ පෙන්නනවා. ඒතර මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපිට මේ නිවැරදි දර්ශනය ඕනේ. තණ්හාව දුරු වෙන්නේ නැහැ නිත්‍ය සංඥාව තියෙන තාක්කල්. අනිත්‍ය සංඥාව සිතේ සටහන් නම් සිතට ඇතුළත් නම් සිතට අනුගත නම් තණ්හාව දුරු වෙනවා. ඒකයි මේ නිවැරදි ලක්ෂණ තුන දකින්න කියන්නේ. ඒතර ඒ ලක්ෂණ තුනක් නෙමෙයි එකම තව හතරක් තියෙනවා. ඒකත් දකින්න ඕනේ. ඒතර අනිත්‍ය වශයෙන් දැන් ඉපද බිඳෙනවා නම් එතන අනිවාර්යෙන් දුකක් තියෙන්නේ. මොකද බිඳෙනවට අපි කැමති නැහැ. කැඩෙනවට කැමති නැහැ. පළුදු වෙනවට කැමති නැහැ. නැති වෙනවට කැමති නැහැ. හැබැයි මේ සතර මහා ධාතුන්ගේ තියෙන ඇතිවන ශණෙන් අතුරුදහන් වීමක්. එතකොට මේ අතුරුදහන් වීම ආයි කිසි කෙනෙකුට හොයන්නත් බෑ. ආයි ඇත්තෙත් නෑ. ආයි ලෝකේ ඒක නෑ. ආයි අලුතෙන්ම හට ගන්නවා. අලුතෙන්ම හට ගන්න දේ ඒ ශණයෙන්ම නැති වෙනවා. අන්න ඒ ස්වභාවය ඒක තමයි නිවැරදි විතර්කය. නිවැරදි විතර්ක කියන්නේ කල්පනා කරන. එතකොට නිවැරදි සොයා බැලීම තමයි ඒක. එහෙනම් නාසයේ වෙන ඒ සිදුවෙන නිවැරදි ක්‍රියාව විතර්ක කරනවා. විතර්ක කියන්නේ කල්පනා කරනවා. විචාර කියන්නේ සොයා බලනවා. ඒතර නිවැරදි ආකාරයෙන් කල්පනා කළා නිවැරදි ආකාරයෙන් සොයා බලනවා නම් නිවැරදි ආකාරයෙන් දකිනවා. නිවැරදිව දකින්නට කිව්වා වචනයක් සම්මා දිට්ඨි. දිට්ඨි කියන්නේ දකිනවා. සම්මා කියන්නේ නිවැරදිව. දැන් හරිද එතකොට? එතකොට වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට අපි බැහැලා තියෙන්නේ නිවන් මගට. ගැටලුවක් නැහැ. ඒ නොදකින්න තාක්කල් නිවන් මග නෙමෙයි එතනින් මෙහා තියෙන සසර. ඒකයි නිවැරදිව දකින්න කියන්නේ. එහෙනම් දැන් අපි එහෙම සිතට අනුගත කරගෙන තිනොත් ඒ සිතට අනුගත කරනකොට සතිය කියන එක වැඩෙන්න ඕනේ. නැත්තම් සිතට අනුගත වෙන්නේ. ඒ සතිය කියන්නේ සිහිය. සිහිය ඒතර පවතින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියලා එකක් දේශනා කරා. මහණෙනි එකම මගක් තියෙනවා. මොකටද? නිවනට. මොකද්ද? සතර සතිපට්ඨාන. ඒකායන මගයි. ඒකෙන් පළවෙනි එක කායේ කායානුපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. දැන් අපි දැන් මෙතන තියෙනවා දැන් කායේ කායානුපස්සී විහෙරති. නාසයයිති කයට. කයේ කොටසක් නේ නාසය කියන්නේ. ඒතර අපි මෙනෙහි කරලා තියෙන්නේ කායානුපස්සනාව. හරිද? දැන් ওই කර්ම සකස් වෙන තැනට තමයි ওই වේදනාව කියන එක එන්නේ. කර්ම සකස් වෙන තැනට. මොකද විඳින්නේ දැන් විඳින්නනේ හොයන්නේ ඔකේ. නාසයෙන් මොනවද හොයන්නේ? විඳින්න. මොනවද? සුවඳ. සුවඳ විඳින්න හොයන්නේ නාසයෙන්. ඒතර එතන විඳීමක් තියෙනවා. ඒතර මේ වේදනාව ඇති වෙන ආකාරය හා වේදනාවේ ස්වභාවය දැනගන්න ඕනේ. දැක ගන්න ඕනේ. වේදනාව කියන්නේ නාම ධර්මයක්. විඳින්නේ සිතින්නේ. ගන්ධ සුවඳ නාසයට සම්බන්ධ වුණාට නාසයෙන් නෙමෙයි විඳින්නේ. ඒක උපකාර කළා විතරයි ප්‍රත්‍ය වුණා විතරයි විඳින්නේ සිතින්. ඒතර සිත නාම ධර්මයක්. විඳින දේ අපි හඳුනා ගන්නවා ආස්වාදයක් හැටියට. ඒකනේ සුවඳයි කියන්නේ හරි සුවඳයි කියන්නේ. ඒතර ආස්වාදයක් හැටියට හඳුනා ගන්න. හඳුනා ගන්න ඒ සංඥාව වැරදි. අර නිවැරදි ක්‍රියාව දැක්කේ නැහැ. නිවැරදි සිදුවීම දැක්කේ නිසා අපි ඒක සුවඳ දෙයක් හැටියට ගත්තා. ඒතර සංඥාව වැරදි ඒතර. එතන තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. එහෙනම් නිවැරදිව ගන්නව නම් සතර මහා ධාතුන්ගේ ක්‍රියාව දැක්කොත් සංඥාවෙන් ගන්න බෑ. ගඳ හෝ සුවඳ හෝ දෙකම අයිති වෙන්නේ ක්‍රියාවකට. ඒක නිසා තමයි ඒකේ අඩු වැඩියක් තියෙන්නේ. සමහර වෙලාවට සුවඳ අඩුයි. සමහර වෙලාවට සුවඳ තරමක් තියෙනවා. සමහර වෙලාවට හොඳටම සුවඳයි. සමහර විට දුර්ගන්ධය චුට්ටක් තියෙනවා. සමහර විට තරමක් දුර්ගන්ධය තියෙනවා. සමහර අවස්ථාවල හොඳටම දුර්ගන්ධයක් තියෙනවා. දැන් අවස්ථා තුනක් තියෙනවානේ. එතකොට මේ අවස්ථා තුන ස්වභාවය තමන්ගේ කැමැත්ත හැටියට නෙමෙයි. උපකාරයට අනුවයි හැදුවේ. දැන් ගඳ චුට්ටක් නම් තියෙන දුර්ගන්ධය
ඒකට ඒ ආකාරයෙන් තමයි උපකාර වෙලා තියෙන්නේ. දැන් තරමක් ගඳ නම් ඒකට ඒ ආකාරයෙන් තමයි උපකාර කරලා තියෙන්නේ. ඒතර හොඳටම දුර්ගන්ධ නම් එහෙනම් හොඳටම නරක වෙලා. ඒකනේ ස්වභාවය. දැන් යන්තම් සුවඳ නම් ඒක එහෙනම් යන්තම් තමයි ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සතර මහා ධාතු. යන්තම් ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. තරමක් නම් සුවඳ නම් ඒකටත් තරමක් වශයෙන් තමයි සතර මහා ධාතු ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. මේ කිය හොඳටම සුවඳයි කියලා. එහෙනම් සතර මහා ධාතු හොඳටම ප්‍රත්‍ය වෙලා තියෙනවා. දැන් පැහැදිලිද? ඒතර අපි සංඥාවෙන් ගන්නකොට සතර මහා ධාතුන්ගේ ක්‍රියාව පිළිබඳව හිතනවා නම් අපිට සංඥාවෙන් ගන්න බෑ. සංඥාවෙන් ගන්න සතර මහා ධාතු ඒ ක්‍රියාව දකින්නේ නැතුව සුවඳ හෝ ගඳ හැටියට ගන්නවා. ඒකට කියන්නේ ගන්ධ රූපය. ඒතර ගන්ධ රූපය කියන්නේ භූතයන්ගේ විකාරයට. ඒ තමයි රූප කියන එකේ තේරුම, රූප කියන එකේ අර්ථය භූතයන්ගේ විකාරය. එතන විකාරයන් නේ තියෙන්නේ භූතයන්ගේ. මද වශයෙන් හෝ තරමක් වශයෙන් හෝ ඉහළින්ම තුන් ආකාරය. ඒතර තුන් ආකාරයක් හැදුවේ කොහොමද? ඒක තමයි භූතයන්ගේ විකාරය කියන්නේ. නිවැරදිව දැනගත්ත, නිවැරදිව කල්පනා කරා, නිවැරදිව සොයා බැලුවා නම් අපිට තණ්හාව ඇති වෙන්නේ නැහැ. එතන තෘෂ්ණාව වැඩෙන්නේ. තෘෂ්ණාව වැඩෙන්නේ නැත්නම් අපි සසරෙන් ගැලවෙනවා. තණ්හාව වැඩෙනවා නම් අපි සසරට වැටෙනවා. එහෙනම් අපි නිතරම මෙනෙහි කරන්න ඕනේ නිවැරදිව තෘෂ්ණාව ඡේ වෙන ආකාරයට. ඒතකොට නිවැරදිව මෙනෙහි කරලා නිවැරදිව සොයා බලනකොට නිවැරදිව දකිනවා කියන්නේ සම්මා දිට්ඨිය. පැහැදිලි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට බහැලා තියෙනවා. ඒක පැත්තක්. ඒතකොට විතර්ක කරන්න ඕනේ, ਵਿਚාර කරන්න ඕනේ සම්මුති වශයෙන් නෙමෙයි. සම්මුති වශයෙන් ඒ කියන්නේ පවතින දේ නාසය හා ගඳ පිළිබඳව නම් අපි විතර්ක හා ਵਿਚාර කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතන තණ්හාව වැඩෙනවා. දැන් තෘෂ්ණාව වැඩෙනවා. දැන් අපිට තෘෂ්ණාව වැඩිලා හින්දානේ දැන් වර්තමාන භවයටත් එන්න සිද්ධ වුනේ. එහෙනම් වර්තමාන භවයේ ඉඳලා හෝ අපි මේ තෘෂ්ණාව ඡේ වෙන ආකාරයට මේ ප්‍රවෘත්තිය සිතේ පැවැත්ම අරගෙන ගියොත් ඊගාව භවයේ හෝ තව භව කීපයකින් හරි අවසානයක් දකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ භවයේත් පුළුවන් අර මුලින් කිව්ව ආකාරයට. එහෙම නැත්නම් තව භව කීපයකින් හරි. ඒ කියන්නේ මේ ප්‍රාර්ථනාව ඉක්මන් භවයකදී නිවන් දකින්න කියලා ප්‍රාර්ථනා කරා. එහෙම නැත්නම් මේ භවයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරා. දැන් අනිත් කාරණය තමයි දැන් මේ විදිහට විතර්ක කරනකොට නිවැරදිව විතර්ක කරනකොට අපිට ඥාන ටිකක් තියෙන පහළ වෙන්න ඕනේ. ඒ ඥාන ටික අඩුමාසෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව නොවන අනිවාර්යෙන්ම ඕනේ. අනිත් හතර තමයි අත්පටිසම්භිදේ ඥානං කියලා ඥානයක් තියෙනවා. ධම්මපටිසම්භිදේ ඥානයක් කියලා ඥානයක් තියෙනවා. නිරුත්ති පටිසම්භිදේ ඥානයක් කියලා ඥානයක් තියෙනවා. පටිභාන පටිසම්භිදේ ඥානයක් කියලා ඥානයක් තියෙනවා. අහලා තියෙනවා. තර දුක්ඛේ ඥානං කියලා ඥානයක් තියෙනවා. කාටද? බුදුරජාණන් වහන්සේ. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං, දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං. අත්තපටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං, ධම්මපටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං, නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං, පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. අහලා තියෙනවා? තව තියෙනවා. ඒක හැබැයි එතනින් එහාට තියෙන්නේ බුදුරජාණන් වහන්සේලාට විතරක් තියෙන ඥාන, ඉන්ද්‍රිය පරෝපරයන්ති ඥාන, ආසයනුසේ ඥාන, යමක ප්‍රාතිහාර ඥාන, මහා කරුණා සමාපatti ඥාන, සබ්බඤ්ඤුත ඥාන, අනාවරණ ඥාන. ඒ 6 අසාධාරණ ඥාන ඒවා බුදුවරයන්ට විතරයි. හැබැයි මේ 8 අපිට පුළුවන්. හැබැයි මේ අර්ථ ධම්ම මේ ගැඹුරුයි හැබැයි මොකද දැන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. මේ අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන මේ හතර මේ ඥාන හතර පෘථග්ජන පුජ්‍යලයන්ට නෑ. හැබැයි මේ ඥාන හතර නැති මාර්ගඵලලාභිනුත් නැහැ. ඕනම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් සතර මාර්ග සතර ඵල ලැබුවද අනිවාර්යෙන් මේ ඥාන හතර තියෙනවා. එහෙනම් අපි සෝවාන්ද නැද්ද කියලා මේ ඥාන ටිකෙන් තේරුම් ගන්න පුළුවන්. මේ ඥාන 8.
එතකොට Tamanට තේරුම් ගන්න පුළුවන් Taman චුල්ල සෝතාපන්නද සෝවාන්ද නැද්ද කියන එක. එයි. එතකොට අත්ථපටිසම්භිදේ ඥානං ධම්මපටිසම්භිදේ ඥානං නිරුත්තිපටිසම්භිදේ ඥානං පටිභාන පටිසම්භිදේ ඥානං කියන මේ ඥාන හතර පෘථග්ජන පුජ්‍යලයන්ට නැහැ. හැබැයි මේ ඥාන හතර නොලබපු ආර්ය පුජ්‍යලයකුත් නැහැ. ඒ කියන්නේ මේ ඥාන හතර සියලුම ආර්ය පුජ්‍යලයන්ට තියෙනවා. හැබැයි මේ ඥාන හතර ලැබපු ගිහි අයත් ඉන්නවා. එතකොට තේරෙනවා එහෙනම් ගිහියට ආර්ය භාවයටපත් වෙන්න පුළුවන් පෘථග්ජන ස්වභාවයෙන් මිදිලා. දැන් මම ඒක පෙන්නනවා හොඳට තේරුම් ගන්න මේ ඥාන අටම දුක්ඛේ ඥාන. ඒතර දුක පිළිබඳව නුවණ. කියන්නේ දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක නුවණින් දැනගත්තා. දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා. දැන් පටිච්ච සමුප්පාදේ දැන් මම මුලින් පෙන්වුවානේ. උපාදානය නිසා කර්ම කරන හැටි, කර්ම නිසා උප්පත්ති භවයක් හා උප්පත්ති භවය තුළ පහළ කරන හැටි හා පහළ කිරීම තුළ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපයස සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති. මේ තමයි දුක්ඛන්දේ හට ගැනීම මේ පැවැත්ම හා ප්‍රවෘත්තිය තුළ. කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං. ඒක දන්නවනේ පැහැදිලිවම. ඒතර අවසානයේ පෙන්වන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපයාස. දැන් ඒක ලැබිලානේ තියෙන්නේ. දැන් දිරීම පේනවා. ජරා ව්‍යාධි දැන් හොඳට විඳලා තියෙනවා පුංචි කාලේ ඉඳලා මේ වෙනකොට විශාල ව්‍යාධි තොගයකට භාජනය වෙලා ඒවට ගොදුරු වෙලා දැන් තේරෙනවා ව්‍යාධි තියෙනවා. දේවක් දුක්නේ. ඒතකොට දැන් මරණය කියන එකත් අනිවාර්යෙන් ලැබෙනවමනේ. ඒකත් දුකක්. ඒතර ශෝක වෙලක් තියෙනවානේ මේ කාලේ වෙනකොට අනන්ත අප්‍රමාණ පුංචි කාලේ ඉඳලා. හඩපු ආර කොච්චරද? කනගාටු වෙච්ච ආර. කායික දුක් විඳ, මානසික දොම්නස් විඳ. මේ ඔක්කොම දුක් නේද? එහෙනම් ඒ පිළිබඳව නුවණින් දැනගෙන නුවණින් දැක ගන්නවා නම් දුක්ඛේ ඥාන. එහෙනම් දුක පිළිබඳව නුවණ තියෙනවා. ඒක දුක්ඛේ ඥාන කිව්වේ. හැබැයි ඒක නිවැරදිව ඒක සිතේ ලියා ගන්න ඕනේ මේක ආර්ය සත්‍යයක්. මේක සත්‍යයක් නෙමෙයි. සත්‍යයක් කියලා තේරුම් ගන්න දැන් ලැබිලා තියෙනවානේ. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ප්‍රියන්ගෙන් වෙන්නේ මේ වෙනකොට ලැබුණේ නැද්ද? අප්‍රියන් හා එකතු වෙන්න සිද්ධ වුණා නම් යම් මොහොතකට හරි ඒකත් ලැබුණානේ. කැමැති දේ ඔක්කොම ලැබුණාද? අකමැති දේවල් ලැබිලානේ තියෙන්නේ. කෙස් ටිකේ දෙනවට කැමති නැහැ හැබැයි දැන් ලැබිලා. දතක් වැටෙනවට කැමති නැහැ හැබැයි දැන් ලැබිලා. ඒ අකමැති දේවල් ලැබිලා තියෙන්නේ. එහෙනම් ඒවා දුක්. හැබැයි ඒ දුක් කියන එක සත්‍යයක් අනිවාර්යයෙන්ම. ඒක නිකන් සත්‍යයක් නෙමෙයි ආර්ය සත්‍යයක්. ඒක වෙනස් වෙන්නේ. වෙනස් කරන්න බෑ. එහෙනම් දැන් අපි දන්නවා අවිද්‍යාවට හේතුවක් තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සියල්ල හේතුන්ගෙන් කියලානේ. ඒතර සියල්ලම හේතුන්ගෙන් කියන තථාගතයන් වහන්සේ නේද අවිද්‍යාවට හේතුවක් පෙන්වන්න ඕනේ. අවිද්‍යාව මූල ධර්මයක් නෙමෙයි. අවිද්‍යාවට හේතුවක් තියෙනවා. ඒ අවිද්‍යාවට තියෙන හේතුව තමයි ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. ඒවත් චන්දරාගය. ඒ කියන්නේ ඇලෙන සිත. ඒකට තමයි ආශ්‍රව කියන්නේ. කාමයන්ට ඇලෙනවා නම් කාමාශ්‍රව. භවයන්ට ඇලෙනවා නම් භවආශ්‍රව. ditthි වලට ඇලෙනවද ditthිආශ්‍රව. එහෙනම් ඒ ආශ්‍රව ඒ ඇලෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසානේ ඇලෙන්නේ, මෝහය නිසානේ ඇලෙන්නේ, මුලා වෙච්ච නිසානේ, රැවටුණු නිසානේ ඇලෙන්නේ අපි. එහෙනම් අවිද්‍යාව තමයි ආශ්‍රවයන්ගේ ඵලය, අවිද්‍යාව. ඒතර අවිද්‍යාවට හේතු ආශ්‍රවයි. අවිද්‍යාව හේතු ආශ්‍රව වලට. එයි විද්‍යාව ඉපදුවේ නැති තාක්කල් අපි ඇලෙනවා. තේරෙනවද කියපේ? විද්‍යාව තාම උපදවලා නැහෙනේ. ඒ නිසා අවිද්‍යාව නිසා නෙමෙයිද අපි ඇලෙන්නේ? මෝහය නිසා නෙමෙයිද ඇලෙන්නේ? මුලාව නිසා නෙමෙයිද ඇලෙන්නේ? රැවටීම නිසා නෙමෙයිද ඇලෙන්නේ? එහෙනම් අවිද්‍යාව ආශ්‍රව වලට ප්‍රත්‍යයයි. ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයයි. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ දෙක මේ ධර්ම මේ නාම ධර්ම දෙකක් මේ නාම ධර්ම දෙක මේ නාම ධර්ම දෙක ඕනොන්ට ප්‍රත්‍යයයි. නිරන්තරයෙන්.
ආශ්‍රව තියෙනවා නම් අවිද්‍යාව තියෙනවා. ඒක ටිකක් කරනවා. අවිද්‍යාව තියෙනවා නම් යාට ආශ්‍රව තියෙනවා. දැන් අපි දුක් නේද විඳින්නේ. දැන් සැප විඳිනවා නම් මේ බණ අහන්න ඕනේ. මොකටද බණ අහන්නේ? සැප විඳිනවා. දැන් මේ දුක් විඳින හින්දානේ මේ බණ අහන්නේ. මේ දුකෙන් නිදහස් වෙන්නේ. ක්‍රමය තථාගතයන් වහන්සේ කියලා දීලා තියෙනවා, පෙන්වලා දීලා තියෙන එක නිවැරදි. ඒතොර එහෙනම් අපි මේ දුකෙන් නිදහස් වෙන්නයි බණ අහන්නේ. හැබැයි දැන් හේතුව හදානේ බණ අහන්නේ අපි. එයි. දැන් අපි දැන් මෙච්චර වෙලා කතා කළා ජරා ව්‍යාධි මරණ ගැන කතා කරන්නේ. දෙක දුකයි කියලා පිළිගන්නවනේ. ඒක සත්‍යයක්නේ. ඉතින් ඒකට හේතුව මොකද්ද කිව්වේ බුදුරජාන් වහන්සේ? තෘෂ්ණාව කියන එකනේ කිව්වේ. දැන් තෘෂ්ණාව කියන්නේ මොකද්ද? ආශ්‍රව නේද? කාමාශ්‍රව කාමයන්ට ඇලෙනවා. ඒ කාම තණ්හා. භවආශ්‍රව භවයන්ට ඇලෙනවා. ඒ භව තණ්හා. ඒතර දික්ටි වලට ඇලෙනවා නම් ඒ දික්ටි පිළිබඳව තෘෂ්ණාව. ඒතර විභව තණ්හා කියන්නේ අනාගත භවයක් නැහැ වර්තමාන භවයේ සියල්ල තියෙන්නේ කියලා ගන්න. ඒක දික්ටියක් එතකොට. ඒතර කාමාශ්‍රව භවආශ්‍රව දික්ටි ආශ්‍රව. හරිද? හොඳයි දැන් නැද්ද? ඉතින් දුකට හේතුව හදනවනේ. දැන් මේක දුකයි කියලා හොඳටම තේරෙනවා, දන්නවා, දැන් අවබෝධය. දැන් දුක්ඛේ ඥානක් තියෙනවා කිව්වා. ඒතර සමුදය ඥානක් නැද්ද එතකොට? ආ? දුක්ඛ සමුදය ඥානක්. ඒ දුක්ඛ නිරෝධේ ඥානක්. එන සමුදය අයින් කරන්න ඕනේ. ඉතින් අපි ආශ්‍රව අයින් කරන්නේ නැහැ. ආශ්‍රව අයින් කරන්නේ නැතුව මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් හොයනවා. බුදුරජාණන්සේ එහෙම ක්‍රමයක් නැහැ. මේ ආශ්‍රව අයින් කරන්නේ නැතුව, තෘෂ්ණාව අයින් කරන්නේ නැතුව, චන්දරාගය අයින් කරන්නේ නැතුව දුකෙන් මිදෙන ක්‍රමයක් නැහැ. එහෙනම් දුකෙන් මිදෙන ක්‍රමේ තියෙනවා එතන. ඒතකොට දුක තියෙනවා, දුකට හේතුව එතරම් නේද තියෙන්නේ. ආශ්‍රව හදනවා නම් අපි ආය අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව නිසා ආයි කර්ම, සංස්කාර. ඒ සංස්කාර නිසා ප්‍රතිසන්දි විඥාන. ඒතර ප්‍රතිසන්දි විඥාන නිසා නාම රූප. දැන් ඉතින් ආයි යනවනේ. ඉතින් ආයි යන්නේ. ඒතකොට නාම රූප දෙකක් නේද මේ යන්නේ? පුජ්‍යලේ දෙන්නේ? කෙනෙක් දෙන්නේ? නෑ නාම රූප දෙකක් යන්නේ. ඒතකොට යනව නේද වටයක්? දැන් ආයි ගිහිල්ලා දැන් කොතනද ඇවිල්ලා තියෙන්නේ? ජරා. දැන් පෙර භවයේ ජරා මරණ තිබුණ නැහැ කියලා හිතනවා. නෑ තිබුණා පෙර භවයේ මැරිච්ච හින්දා නෙමෙයි භවයේ ඉපදිලා තියෙන්නේ. ඒතර පෙර භවයේ මරණයක් තිබුණා නම් පෙර භවයේ ජරාවක් තිබෙන්නේ නැද්ද? පෙර භවයේ ලෙඩ හැදිලා නැද්ද? ආ? පෙර භවයේ ශෝක කනගාටු හැඬීම් තිබ්බේ නැහැ කියලා හිතනවද? නාම රූප දෙකක් උරුම කරගත්තා නම් අනිවාර්යෙන් පෙර භවයේත් ඒ ටිකම තමයි හම්බුනේ. ජරා මරණ ශෝක පරිදේව ඒතකොට පෙර භවයේ තිබුණානේ. ඒතකොට පෙර භවයේ මරණය වුණා නිසා නේද මේ වර්තමාන භවයක ප්‍රතිසන්දියක් ගත්තේ. ඒතකොට දැන් වර්තමාන භවයේ ඒ ටික තියෙනවනේ. හොඳයි දැන් ඊගාව භවයට නාම රූප දෙක හටගත්තොත් එතන මොකද්ද තියෙන්නේ? ජරාව නැහැ කියලා හිතනවා. කෙසි දෙන්නේ නැහැ කියලා. ආ? දත් හැලෙන්නේ නැහැ කියලා. ඇස් පෙනීම අඩු වෙන්නේ නැහැ කියලා. නෑ ඊගාව භවයට ඒ ටික තමයි තියෙන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ දුකක පැවැත්මක් තියෙන්නේ. මේ දුක උඩ මේ ලෝකයේ තියෙන්නේ. හැබැයි නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් තෘෂ්ණාව ෂේ වෙන්න ඕනේ. ඒතර ආශ්‍රව ෂේ කළාද තෘෂ්ණාව තමයි ෂේ වෙන්නේ. ඒතර නිරෝධය. ඒක ආර්ය සත්‍යයක්. ආර්ය සත්‍යයක් ඒක. එයි තණ්හාව නිසා කර්ම කරනවා. කර්ම වලට විපාකයක් වශයෙන් නෙමෙයි දාවේ. ස්ත්‍රියක් වශයෙන් ඉපදුනි, පුරුෂයෙක් වශයෙන් ඉපදුනි, කුරුල්ලෙක් වශයෙන්, හරකෙක් වශයෙන්, එළුවෙක් වශයෙන්, ඌරෙක් වශයෙන්, ණයෙක්, ගැරඬියෙක්, පොළගෙක් වශයෙන් ඉපදුනේ කර්ම කරලා නෙමෙයිද? ඇයි අපි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ ඇයි එහෙම කියන්නේ? සර්පයා ගත්තත් කරුණු පහයි තියෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහම තියෙනවා යාගේ. නැද්ද? ගැරඬියට නැද්ද රූපයක්? රූපයක් තියෙන හින්දා ඒකට ගැරඬිය කියලා දාලා. ඒක විඳින්නේ නැද්ද? විඳිනවා. වේදනාව දැනෙන්නේ නැද්ද යාට? භූමි තෙල් ටිකක් ගාලා බලන්න. කොහෙද ඉන්නේ කියලා බලන්න. ආ විඳින්නේ නැද්ද? වේදනාවක් නැද්ද? තියෙනවා. ඒතර ආහාරය අරගෙන කුසගෙන නිවා ගන්නකොට ඒ සැප සුඛ වේදනාවක් දැනෙන්නේ නැද්ද යාට? වේදනාවක් තියෙනවා. වර්ගය හඳුනා ගන්න නැද්ද? ඉන්න තැන ගුහාව හඳුනා ගන්න, ගුල හඳුනා ගන්න නැද්ද? එතකොට එයාගේ ආහාර විස ගෙම්බ
මී ආදී වශයෙන් හඳුනගන්නේ නැද්ද? ඉතින් සංඥා වෙන්නේ ගන්න. දැන් ඒතකොට සිත බලවත් වෙන්නේ නැද්ද එතන? උපාදානෙ නැද්ද එතන? සිත බලවත් වෙනවනේ. ඒකනේ අතහරින්නේ නැත්තේ. අල්ලගත්තට පස්සේ. දැන් එතන තියෙන්නේ. ඒතකොට සංස්කාරයවත් කර්මයි. දැන් විඥානේ නොයි ටික ඔක්කොම කරන්නේ. ඒතකොට එහෙනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් එතකොට ජරා ව්‍යාධි මරණ යට නැද්ද? දැන් අපිටත් තියෙනවා. ඒතකොට වෙනස මොකද? කර්මයයි. පැහැදිලිද? එතකොට දැන් මේ තෘෂ්ණාව නිසා නේද කර්ම කරන්නේ? කර්ම නිසා නේද අර භවය හැදෙන්නේ? හැබැයි ඒ භවයට නම් බෑ. අම්මෝ එතනට නම් යන්න බෑ. එහෙනම් කුසල් කරන්න ඕනේ. ඒතකොට කුසල් කරත් ඒ ටික තියෙනවනේ. දැන් මනුෂ්‍යාත්ම භවයකට ආවේ කුසල් කරලානේ. දැන් කුසල් කළා මනුෂ්‍ය භාවයකට ඇවිල්ලා ජරාව අයින් කරාද? නෑනේ. ලෙඩ රෝග අයින් කළාද ඉන්නේ? මරණය අයින් කළාද? ශෝකය අයින් කළාද? කනගාටු හැඬීම් වැළපීම් අයින් කරගත්තද? නෑ. එහෙනම් පවතින දුක වත නෙමෙයිද? එහෙනම් තෘෂ්ණාව අයින් කළොත් කර්ම කරන්නේ නෑ නේද? ඒක තමයි නිරෝධයවත් නිවන. මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි නිවැරදිව දැක්කා. නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්ත සම්මා දිට්ඨිය. දැන් සම්මා දිට්ඨියට එන්නේ නැතුව නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ නොකර නිවන් දකින්න ක්‍රමයක් මේ ලෝකේ නැහැ. මගට බහින්න ඕනේ. ඒක තමයි මග නොමග. මග්ගම් මග්ග. ඥාන කියන්නේ නුවණ, දර්ශනය කියන්නේ දකින්න. දැන් එන මේ ඥාන හතර ඕනෙමද නැද්ද? දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන. අත්තපටිසම්භිදේ ඥාන. ඵලය. ඵලය දන්නා නුවණට කියන්නේ අත්තපටිසම්භිදේ ඥාන. අර්ථය කියන්නේ ඵලය. දැන් ඵලය කර්මයේ විපාක වශයෙන් නෙමෙයි දර ගැරන්ටි ආත්මය. එහෙනම් ඵලය දකින්න හේතුව දකින්න කර්මයයි. ධම්මපටිසම්භිදේ ඥාන. ඒතර කර්මය දැක්කා මෙයා මේ කර්මය කරලා තියෙනවා. ඒකේ විපාකයක් මේ ගැරන්ටි කියලා උපදිලා ඉන්නේ. ඒතර ධම්මපටිසම්භිදේ ඥානං හේතුව දැක්කා. අර්ථපටිසම්භිදේ ඥානං ඵලය දැක්කා. හරිද? දැන් එතකොට නිරුත්ති කියලා කියන්නේ මාගදී භාෂාව. මගදී එදා පැවතිච්ච භාෂාව මාගදී භාෂාව. මාගදී භාෂාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. ඒ මාගදී භාෂාවෙන් දේශනා කළා තියෙන වචනේ නිවැරදි අර්ථය ගන්න ඕනේ. දැන් මං කියවනේ ගැරන්ඩියට තියෙන්නේ රූපයක් කියලා. දැන් රූපස්කන්ධයක් තියෙනවනේ. රූපස්කන්ධයක්ද තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවත්. එහෙනම් බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය කියලා මාගදී භාෂාවෙන් දේශනා කරපු වචනේ නිවැරදි අර්ථය දකින්න ඕනේ ඒ නිරුත්තියයි. රූපස්කන්ධය කියන්නේ මොකද්ද? සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒතර එයා විඳින වේදනාව අපි කියන වේදනාව කියලා. අපටත් ඒ වේදනාව තියෙනවා. වේදනාව කියන්නේ සිතේ අපහසුතාවයයි. සිතේ අපහසුතාවය එක්ක පහසුයි සුඛ වේදනා. අපහසුයි දුක්ඛ වේදනා. හරිද? එතකොට ඒ සතාටත් එහෙනම් තියෙන්නේ අපහසු හා පහසු ස්වභාවයක්. ඒ ඇවිල්ලා අර සතර මහා ධාතුන්ගේ ස්වභාවය නිසා. නැද්ද? දැන් තව අද සරලව කියනවා නම් චක්කු විඥානය කියන එක අපි දන්නවා. චක්කු විඥානය කියන්නේ ඇසයි රූපයයි නිසා හැදෙන සිත. තේරෙනවද? ඇසයි රූපයයි නිසා හැදෙන සිතනේ චක්කු විඥානය කියන්නේ. ඒතර චක්කු විඥානය නිවැරදිව මනසින් දකිනවන් නම් අත්තපටිසම්භිදේ ඥාන. හරිද? හේතුව ධම්මපටිසම්භිදේ ඥාන ඒ සිත හදන්න උපකාර වුණේ ඇසයි රූපයයි. නැද්ද? ඒ තමයි ධම්මපටිසම්භිදේ ඥාන. ඇසයි රූපයයි නැත්තම් ඒ ඵලසිත හදන්න බෑ. ඒතර අර්ථය දන්නා වුණවන කියන්නේ එහෙනම් නුවණින් දකින්න ඕනේ අර සිතක් ක්‍රියාත්මක වෙන ආකාරය. ඒතර බලන කෙනෙක් කොහෙද? අන්න අයින් වෙනවා. වැරදි ස්වභාවය සිතෙන් අයින් වෙනවා, ඥානය උපදිනවා, අත්තපටිසම්භිදේ ඥාන. අර්ථය දන්නා වුණවන. ඒ කියන්නේ ඵලය දන්නා වුණවන. ඒතර ඵලය චක්කු විඥානයයි. ඵලය චක්කු විඥානය. ඒ කියන්නේ රූප පිළිබඳව දැනගැනීමේ සිත. ඒ සිත හැදුවේ ඇසයි රූපයයි. ඒ දෙකමනේ හැදුවේ. කනයි ශබ්දයට ඒ සිත හදන්න බෑ.
නාසයේ ගන්ධයටත් ඒ සිත හදන්න බෑ. අසයි රූපේ. ධම්මපටිසම්භිදේ ඥාන. හැබැයි ඒක ස්ථිර වෙන්න ඕනේ. ඒක සහතික වෙන්න ඕනේ. එයි ඒක තමයි ඇත්ත. ඒක නෙමෙයි ඇත්ත. එහෙනම් ධම්මපටිසම්භිදේ ඥාන. හේතුව දන්නා නුවණ. හේතුව දැක්කා. දන්නා විතර නෙමෙයි දකිනා නුවණ. එහෙනම් හේතුව දක්නා නුවණ. එතකොට දැන් චක්කු කියන්නේ ඇස. එතකොට මාගදී භාෂාවෙන් චක්කු කියන්නේ. ඒ කියන්නේ ඇසට. එතකොට චක්කු කියලා මාගදී භාෂාවෙන් විස්තර කරන්නේ සතර මහා ධාතුන්ට. අපි ඇස කියලා විස්තර කරාට පාලි භාෂාවෙන් එහෙම නැත්නම් මාගදී භාෂාවෙන් කියන්නේ චක්කු කියලා. එතකොට ඒක එහෙනම් නිවැරදි අර්ථය දැනගන්න ඕනේ. ඒ තමයි නිරුක්තිය. දැන් එතකොට චක්කු කියන්නේ මොකටද? සතර මහා ධාතුන්ට. හරිනේ ඒක. ඒ තමයි නිරුක්තිය. ඵලය දන්නා වූ නුවණ. ඵලය දැක්කා. හේතුව දන්නා වූ නුවණ. එතකොට ඒ වචනේ නිවැරදි අර්ථය දන්නා වූ නුවණ. නිරුක්තිය. ඔය ඥාන තුන තුල නිවැරදිව නුවණ පවතිනවා නම් පටිභාන පටිසම්භිදේ ඥාන. පැහැදිලිද කියන්නේ? දැන් එතකොට එයාට පෘථග්ජනයි කියන්න බෑ. එයි හේතුඵල දැකලා තියෙන්නේ. හේතුඵල දැන් ඥාන හතර තුල හේතුඵල දර්ශනය වෙලාද නැද්ද? ඒතර බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? මොකද්ද කිව්වේ? මහණෙනි මම සියලු දිට්ඨි ප්‍රතික්ෂේප කරනවා. මම එකම දර්ශනයක් ඉදිරිපත් කරනවා. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මහණෙනි මේ නිවන හැර සියලුම දේවල් හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන්. නිවන හැර සියලුම දේවල් හටගන්නේ හේතු. දැන් හරිද එතකොට? එතකොට යා පෘථග්ජන ස්වභාවය මිදිලා. එතකොට දැන් මේ ඥාන හතර නැත්තම් යමෙකුට යා නියත වශයෙන් පෘථග්ජනයි. මේ ඥාන හතර නොලබපු ආර්ය පුජ්‍යලයක් නැහැ. ඒ කියන්නේ ඕනම ආර්ය පුජ්‍යලයක් මේ ඥාන හතරෙන් යුක්තයි. කුජුත්තර මල් අරගෙන එදා ගියේ මල් ඔක්කොම සල්ලි වල මල් ගත්තා. දන්නවනේ? එතකොට ඇයි හේතුඵල දැකලා ගියේ? මෙච්චර කාලයක් වංචාවක් කළා, බොරුවක් කළා, සමාවතිව රැවට්ටුවා, දේවිය රැවට්ටුවා, දැන් රවටන්න බෑ. ධර්මයේ දැකලා තියෙන්නේ. එතකොට ආර්යයි. එයාට මේ ඥාන හතර තිබ්බා. ඒ තමයි ආර්යයි කියන්නේ. අත්තපටිසම්භිදේ ඥානං, ධම්මපටිසම්භිදේ ඥානං, නිරුත්තිපටිසම්භිදේ ඥානං, පටිභාන පටිසම්භිදේ ඥානං මේ හතර ඕනි. අන්න මග. නිවැරදි මග එකයි. හොඳට හිතන්න, හොඳට කල්පනා කරන්න. කනයි ශබ්දයයි නිසා සිතක් හදනවා. ඒ සිත දක්නා නුවණක් තියෙනවද? ඒක අත්තපටිසම්භිදේ ඥානං. ඵලය දැක්කා. ඒ ඵලය හැදුවේ නාසයයි ගන්ධයයි නෙමෙයි. කනයි ශබ්දයයි. සෝත විඥානය හැදුවේ. ඒකට කියන්නේ සෝත විඥානය. ඒ මාගදී භාෂාවෙන්. සෝත කියන්නේ කනට. අපි. එතකොට මාගදී භාෂාවෙන් සෝත කියන්නේ සතර මහා ධාතුන්ට. පැහැදිලිද? ඒ නිරුක්තියයි. එතකොට ශබ්දය. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාගදී භාෂාවේ ශබ්ද රූපය. ඒතර තියෙනවා අපි අරගෙන තියෙන වචනය ශබ්ද රූපය. ඒතර රූපය කියන්නේ මාගදී භාෂාවෙන් සතර මහා ධාතුන්ට. ඉතින් අපි රූප කියන්නේ මේ තියෙන රූපයන්. වැරදි. එතකොට හේතුව දකින්නේ. පැහැදිලිද කියන්නේ? එතකොට අන්න නිරුක්තිය. එතකොට ඒ වචනේ නිවැරදි අර්ථය දන්නවා. එතකොට ඒක නුවණක්. ඵලය දන්න නුවණ අත්තපටිසම්භිදේ ඥාන. ඵලය දැක්කා. හේතුව දැක්කා. ධම්මපටිසම්භිදේ ඥාන. අර වචනේ නිවැරදි අර්ථය දන්නා වූ නුවණ. ඒ නිරුක්තියයි. ඒ ඥාන තුන තුල නිවැරදිව සිත පවතින්න ඕනේ. පටිභාන පටිසම්භිදේ ඥාන. දැන් ඒතකොට හේතුඵල තුල සිත ස්ථිරද නැද්ද? එහෙනම් ඒක තමයි ආර්යය කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අත්තපටිසම්භිදේ ඥානං, ධම්මපටිසම්භිදේ ඥානං, නිරුත්තිපටිසම්භිදේ ඥානං, පටිභාන පටිසම්භිදේ ඥානං කියන මේ ධර්මතා හතර නැත්තම් යම් කිසි කෙනෙකුට එයාලා පෘථග්ජනයි. මේ ඥාන හතරෙන් යුක්තද එයාලා ආර්යයන්. එතකොට චිත්ත ගෘහපති ගිහි ජීවිතයක් ගත කළේ.
ධම්මික උපාසක ගිහි ජීවිතයක් ගත කළේ. හැබැයි ආර්යයි. පැහැදිලිද කියන්නේ? ඉතින් ධර්ම දේශනාව අවසන් කරන කාලයත් එක්ක. ඉතින් සෝවාන් වෙන්න ඕනේ නේ. දැන් රහත් වෙන්න බැරි නම් කොහොම හරි මොකක් හරි සෝවාන්වත් වෙන්න නම් එහෙනම් මේ 8 ඥාන 8. දැන් පෙන්වන්නේ ඥාන 8. දැන් උපදවන්න බැරිද? පුළුවන්. හැබැයි සතිය හා යෝනිසෝ මනසිකාරය නැත්තම් එකක්වත් උපදින්නේ නැහැ. 100 මනානුවන. හොඳයි. දායකත්වයේ ලක්ෂිත විජේසිංහ, පුබුදු විජේසිංහ, ධනුෂ්කා විජේසිංහ යන මොනුපුර මිනිබිරියන්ගේ දායකත්වයෙන් හා දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් ආරමුණ දෙවසරකට පෙර ජූලි මාස 12 වෙනි දින මෙලවින් සමගත් ලොයිඩ් විමල ධර්ම වාකිෂ්ඨ පියාණන්, ඩී.ඩී. විජේසිංහ පියාණන්, ජේ.එම්. රත්නායක මෑණියන්, දයාපාල වික්‍රමසිංහ පියාණන්, මල්ලිකා ජයවර්ධන මෑණියන් යන අයට පින් අනුමෝදන් විවේක ස්ථාන නැත්නම් පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම ඥාතීන්. එතකොට ස්වර්ණා දිසානායක වාකිෂ්ඨ මෑණියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කරන අප දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම භික්ෂුන් වහන්සේලාට දායකත්වයේ දරූ සියලුම දරුමුණු බුරන්නා සහභාගී වූද උදව් උපකාර කළා වූද ධර්ම ශ්‍රවණය කළා වූද සියලුම පින්වතුන්ට නිවන් මගටම අප යොමු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන බෞද්ධ නාලිකාවේ සභාපතිත්වයේ දරන බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටම සත් ප්‍රාර්ථනා කරනවා. සමටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ඉක්මන් භවයකදී අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාවන් මේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සාගත සිතින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඒ නම් සඳහන් කළ නොකළ තවත් යම් කිසි කෙනෙක් ඇද්ද පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියන්නේ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti එමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.